තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න සත්පුරුෂ පින්වතුනි, අද පින්වතුන්ට දේශනා කරන මේ දහම් කරුණු සහිත කතා වස්තුව එක පැත්තකින් නිමහත් ධර්ම සංවේගයක් උපදවන කතා පුවතක්. අනෙක් පැත්තෙන් අපේ සමාජයේ අනාගත ඉරණම කොයි ආකාරයෙන්ද කියලා යම් ඡායාවක් දැනගන්නට පුළුවන් වන කතා වස්තුවක්. මේ යන විදිහ වෙනස් කරගන්නේ නැතුව, සිතුම් පැතුම් තම තමන්ගේ ජීවිත පැවැත්ම වෙනස් කරගන්නේ නැතුව දුවන්නම් වාලේ මේ ආකාරයෙන්ම දුවගෙන ගියොත් කොතැනකටද අනාගත ජීවිතපත් වෙන්නේ කියලාත් ඔබට යම් දැනුමක් අවබෝධයක් මේන් ලබා ගන්නට පුළුවන්කම ලැබෙයි. පින්වත්නි, අපි මේ මනුෂ්‍ය ලෝකයේ උපන්නම බොහෝ දෙනෙකුට අමතක වෙන දෙයක් තමයි අපි මිනිස්යෝ කියන එක. ඉස්සෙල්ලම අමතක වෙන්නේ තමන් මිනිස්යෝ කියන එක. තමන් මිනිස්යෝ කියලා අමතක වුණාම ඔවුන් හිතන්නේ පතන්නේ, ඔවුන් කටයුතු කරන්නේ, ඔවුන් කතා කරන්නේ මිනිස්යන් විදිහට නෙමෙයි. එක්කෝ තිරිසන් සත්වයන්ගේ ආකාරයන් තමයි ඔවුන් පවත්වාගෙන යන්නේ. එහෙම නැත්නම් ඇතම් වෙලාවට ප්‍රේතයිනුත් නොකරන දේවල් කරනවා දෝ කියලා පේන්නට තියෙනවා. එහෙම නැත්නම් නිරය පල්ලම් කටයුතු කරන ආකාරයටයි ඇතමුන් ක්‍රියා පවත්වගෙන යන්නේ. ඒ නිසා අපේ මිනිස්කම කියන එක, අපේ මනුෂ්‍යත්වය කියන එක මුලින්ම මතකයේ තබා ගන්න එක බොහොම වැදගත් වෙනවා. මනුස්ස ජීවිතයක් කියන එක ලබා ගත්තේ කොච්චර දුෂ්කරවද, මොනතරම් දුර්ලභ උතුම් අවස්ථාවක්ද මේ ලැබිලා තියෙන්නේ කියන එක අමතක වෙනවා කියන්නේ පින්වතුනි ඒ තරම් හොඳ තත්වයක් එහෙම නෙමෙයි. මිනිස්සෙක් වශයෙන් උපදින්න පින්වතුනි බොහෝ කාලයකට පස්සේ කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලන්නා වගේ උපමා වලින් පෙන්වන්නේ මිනිස්සෙක් වෙන්න එච්චර අමාරුයි. මිනිසත් භාවයක් ලබා ගන්න ඒ තරම්ම දුෂ්කරයි. ඒ උපමාව අපි හරියටම විස්තර කරගත්තොත් මේ මුළු ලෝක ගෝලයම එකම ජල ගෝලයක් නම් හිතන්නකො මේ මුළු ලෝකයම ජලයෙන් පිරීලා තියෙනවා. මේ ජල ගෝලයේ ජීවත් වෙනවා කැස්බෑවෙක්. මේ කැස්බෑවා අවුරුදු 100කට වතාවක් උඩට ඇවිල්ලා අහස බලලා ආපහු යටට යනවා. මෙන්න මේ මහා ජලගෝලයේ දැන් මේ මුළු පෘථුවියම වහගෙන තියෙන මේ ජලගෝලයට එක වියසිදුරක් තියෙන වියගහක් දැම්මම මේ වියගහ රැල්ලට සුළඟට මේ අත ගහගෙන යනවා, පාවෙලා යනවා. අර කන කැස් බෑවත් අවුරුදු 100කට සැරයක් තමන් ඉන්න තැනින් මතුවෙලා අහස බලනවා. දැන් හරියටම අර අවුරුදු 100කින් මේ කන කැස් බෑවා තමන් ඉන්න තැනින් උඩට මතුවෙලා අහස බලනකොට අර වියගහත් එතෙන්ටම ගහගෙන ඇවිල්ලා ඒ වියගහේ තියෙන ඒ වියසිදුරෙන්ම අර කැස් බෑවා හිස යොමු කරලා අහස බැලුවොත් පින්වතුනි මේ සිද්ධිය කවදා වෙන්න පුළුවන් දෙයක්ද? මේක අවුරුදු 100කින් 1000කින් ලක්ෂයකින් කෝටියකින් කෝටි ප්‍රකෝටියකින් හිතන්නවත් බැරි තරම් දුර්ලභ දෙයක් ඒක. ඒක සිදුවීමේ සම්භාවිතාව ඉතාමත්ම අඩුයි. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක බොහෝම දුර්ලභ දෙයක් හැටියට. ඒ උපමාවෙන් ඔබ තේරුම් අරගන්න මනුස්ස ජීවිතයක් ලබා ගන්න එක කොච්චරනම් දුර්ලභ දෙයක්ද කියලා. ඒසා දුර්ලභ වෙච්ච මනුස්ස ජීවිතය තමයි, ඒ මිනිස්කම තමයි අපේ මිනිස්යන්ට ඉස්සෙල්ලම අමතක වෙලා ගිහිල්ලා තියෙන්නේ. මොනතරම්නම් කනගාටුදායක තත්වයක්ද කියලා කල්පනා කරලා බලන්න. ඒ මනුෂ්‍යකම අමතක වුණාට පස්සේ Taman මිනිස්සෙක් කියලා අමතක වුණාම මිනිස්සයා කරන්න ඕනේ මොකක්ද කියලා එයාට අමතක වෙනවා. මිනිස්සෙක් වශයෙන් කතා කළ යුත්තේ කෙසේද කියන එක අමතක වෙලා යනවා. මොකද මිනිස්කම මතක තියෙන්න එපා පිටුතුනේ. මිනිස්සෙක් හැටියට කොහොමද කතා කරන්නේ, ක්‍රියා කරන්නේ කියන එක මතක් වෙන්නේ. මුලම මතක වුණාට පස්සේ මැද අග අමතක වෙනවා කියන එක පුදුමයක් නෙමෙයිනේ. එතකොට හිතන පතන විදිහ, කතා කරන විදිහ, ක්‍රියා කරන විදිහ මිනිස්සයෙකුට සුදුසු විදිහ නෙමෙයි.
ඒක ඊට වඩා පහත් තත්වයෙන් ජීවත් වෙන තිරිසන් പ്രേත නිරේ වගේ තැන්වල ජීවත් වෙන අයට ගැලපෙන විදිහටයි ඔවුන් කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් පින්වතුනි තිරිසන් සත්වයක් වගේ නම් හිතන්නේ පතන්නේ. තිරිසන් සත්වයක් විදිහට නම් තමන්ගේ කටයුතු සිද්ධ කරන්නේ. ඔහු රැස් කරගන්න කර්මයක් නැවත මිනිසෙක් වෙන්න පුළුවන් විදිහේ කර්මයක් වෙන්නේ නැහැ. නැවත දෙවියෙක් වෙන්න පුළුවන් විදිහේ කර්මයක් වෙන්නේ නැහැ. මොකද ඔහු හිතන්නේ පතන්නේ. ඔහු කටයුතු කරන්නේ තිරිසන් සත්වයේගේ විදිහට. එතකොට ඔහුට කර්ම රැස් වෙන්නේ මනුෂ්‍ය මට්ටමින් නෙමෙයි ඊට වඩා පහත් මට්ටමට යන්න පුළුවන් කර්ම තමයි ඔහු රැස් කරගන්නේ. ප්‍රේතෙක් වගේ නම් හිතන්නේ පතන්නේ. ප්‍රේතයන්ට ගැලපෙන දේවල් නම් කතා කරන්නේ, ඒ බඳු දේවල් නම් කරන්නේ. පින්වතුනි, ඒ බඳු දේවල් තුලින් රැස් වෙන කර්මයෙන් කවදාද ඔහු නැවත මිනිසෙක් වෙන්නේ? ඒ බඳු කර්මයකට කවදාවත් මිනිසෙක් හෝ දෙවියෙක් වශයෙන් උපද්දවන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඉතින් ආපහු තිරිසන් අපායටම, പ്രേත ලෝකයටම, නිරයටම යනවා මිසක් සුගතියකට මගක් හදා ගන්න බවක් පේන තෙක් මානෙකවත් ඇත්තේ නැහැ. පින්වතුනි, මිනිසයා කියලා කියන්නේ උසස් මනසක් තියෙන පුද්ගලයෙක්. ඔහුට හොඳ නරක තේරුම් අරගන්න පුළුවන්කම තියෙනවා. කුසල අකුසලයේ තේරුම් අරගන්න පුළුවන්කම තියෙනවා. කල යුත්තේ නොකල යුත්තේ හොඳින් ඔහුට වටහා ගන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි මිනිස්යාගේ තියෙන తත්වය. හැබැයි අපිට පේනවා එන්නම ඒ මිනිස්කම කියන එක, ඒ මිනිස් උදාර ගුණාංගයන් කියන එක අපේ ජන සමාජයෙන් ඈතින් ඈතටම බොහොම දුරස් වෙලා යනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පෙන්වනවා පහත් ගති ඇති, පහත් මානසික ස්වභාවයෙන් යුක්ත අය. ඒගොල්ලෝ බාලයන් කියලා බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ. ඒ බාල ධර්මයන්ගෙන් යුක්ත උදවිය කොහොමද කටයුතු කරන්න කියලා. ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ඔබ ඔබේ ජීවිතයත් මේ සමාජයත් විශ්ලේෂණය කරලා බලන්න. කොතනකද අපි ජීවත් වෙන්නේ කියලා. තථාගතයන් වහන්සේ වදාරනවා ඉද භික්කවේ බාලෝ, මහන්නේ මේ ලෝකේ බාලයා දුච්චින්තිත චින්තීච හෝති. නොසිතිය යුතු දේවල් තමයි හිතන්නේ. මිනිස්සෙකුට හිතන්න ඕන දේවල් නෙමෙයි. උතුම් ගුණාංග ඇති පුද්ගලයෙක් හිතන්න ඕන විදිහ නෙමෙයි. නොසිතිය යුතු දේවල්ම කල්පනා කරනවා. දුබ්බහසිත බහසි, කතා කරන්නේ නොකල යුතු කතාවක්මයි. ඒ කට ඇරියට පස්සේ හරියට කෙටේරියක් වගේ අනුන්ට හිතසුව පිණිස පවතින, අනුන්ට සතුට උපදවන, ඔවුන්ට සැනසෙල්ලක් උපදවන කතාවක් නෙමෙයි. හරියට කෙටේරියකින් කොටා දැම වගේ කතා කරනකොට. ඒ වගේ මේ ක්‍රියාකාරකම් නොකල යුතු දේවල්මයි. හොඳින් බලන්න පින්වතුනි, බාලයා හිතන්නේ නිතරම නොසිතිය යුතු දේවල් නෙමෙයිද කියලා. තමන්ට ලාභයක් උපදව ගන්න පුළුවන් නම්, සත්කාර කීර්ති ප්‍රශංසා උපදව ගන්න පුළුවන් නම් ඕනම පහත් වැඩක් වුන් කරන්නේ නැද්ද කියලා. ඒ බඳු සිතුම් පැතුම් තමයි ඒ බාල ධර්මයන් පවතින පුද්ගලයා තුළ තියෙන්නේ. ලාභයක් උපදව ගන්න හිතුනම ඒ තමන් කරන දේවල් හොඳ දේවල්ද කියලා කල්පනා කරන්න. ඒවා කුසල්ද අකුසල්ද, කොච්චර පෞසිද්ධ වෙනවද, සංසාරේ කොච්චර අසරණ වෙයිද මේ අකුසල් නිසා කියලා එහෙම හිතන්න නුවණක් නැහැ. මොකද බාලයිනේ. ඒ නිසා ඔහුගේ චේතනාව තියෙන්නේ කොහොමද වැඩිපුරම ලාභයක් ලබා ගන්න කියලා. ඉතින් නිෂ්පාදනයක් කරනවා නම් ආහාර පානයක් හරි කමන්නේ, ඒකට වසක් විසක් දාලා හරි වැඩිපුර ලාභයක් ගන්න පුළුවන් නම් ඒක කරගන්නවා. අපේ සමාජයේ තියෙන එතන නෙමෙයිද බලන්න පින්වතුනි. පුංචි දරුවාගේ ඉඳලා, පුංචි දරුවා කන බොන කෑම ටිකේ ඉඳලා වස විස මිශ්‍ර කරගෙන වැඩි ලාභ ලබා ගන්න කියලා මේ කරන දේවල් හොඳින් බලන්න පින්වතුනි. කොච්චර සමාජය අසරණ තත්වයකට පත් කරනවද ඒ එක් පුද්ගලයෙක්ගේ දෙන්නෙක්ගේ තියෙන බාල සිතිවිල නිසා. එනිසා බාල පුද්ගලයාට ඕනේ ලාභය නම් ඒ පුද්ගලයා ඒක උපදව ගන්න ඕනම පහත් දෙයකට තමන්ගේ ක්‍රියාකාරකම්, තමන්ගේ හිතකය යොමු කරනවා. සත්කාර සම්මානයන් කීර්ති ලබා ගන්න ඕන නම් ඕනම දෙයක් කරන්න නැද්ද බලන්න.
වැඩිය නෙමෙයි පින්වතුනි. බුදු වුණා කියන අය පවා ඉන්නවනේ. මේ ලෝකයේ තියෙන උත්තරීතරම తত্ত্বය, මේ ලෝකේ තියෙන උතුම්ම తত্ত্বය ලෞතර බුද්ධත්වය. මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම මහාම උතුමාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ මහෝත්තමයන් වහන්සේගේ නම පවා, ඒ උතුම් බුද්ධත්වයේ පවා පාවිච්චි කරනවානේ තමන්ගේ ලාභ සත්කාරයන් වෙනුවෙන්. පින්වතුනි කොච්චර බාලද කියලා බලන්නකෝ. කල්ප කාලාන්තරයක් පාරමී ධර්මයන් පුරලා බෝධිසත්වයන් වහන්සේ නමක් සම්මා සම්බුද්ධත්වයටපත් වෙන්නේ. අතරපත් නිවන්පත අතහැරලා සසරට පිවිසෙලා සමතිස් පාරමී ධර්මයන් පූර්ණය කරලා මොනතරම් කැපකිරීමක් කරලාද ඒ මහෝත්තමයේ සම්බුද්ධත්වයටපත් වෙන්නේ. සර්ව ධර්මයන් අවබෝධ කරගත්ත, සකල ක්ලේශයන් ප්‍රහාණය කරපු මේ ලෝකේ පහළ වෙච්ච ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයට ඊතා හීන මිනිසුන් Taman සමාන කොට දක්වන්නට දරන උත්සාහයෙන් තේරුම් අරගන්න ලෝකේ බාලකම කියන එක කොයිතරම්නම් හීනකමක්ද කියලා. අන්තර්ජාලයේ බැලුවොත් එහෙම බුදු වෙච්ච අයම කී දෙනෙක් ඉන්නවද? අර ශ්‍රේෂ්ඨ උත්තරීතරම තත්වයේ පවා හැල්ලුවට ලක් කරමින් මේ කෙලෙස් සහිත ඊ타ත්ම බාල ධර්මයන්ගෙන් පාප ධර්මයන්ගෙන් පිරිච්ච උදවිය ලාභ සත්කාරයන් වෙනුවෙන් බුදු බව පවා අලෙවි කරන්නෝ බවට පත් වෙනවනේ. හිතන්න මේ බාල ධර්මයන්ගේ ස්වභාවය කොච්චර ලමුද, කොච්චර දුරු කළ යුතු, මේ සමාජයෙන් ඉවත් කළ යුතු පිරලයන්ද කියලා. රහත් වුණා කියන අය කොච්චර ඉන්නවද පින්වතුනි? මේ කන්න ටිකක් හොයාගන්නනේ. බඩ වියත රැක ගන්න පින්වතුනි රහත් වුණාම කියන්න ඕනද? හැබැයි ඒ උත්තරීතර රහත් බව පවා අලෙවි කරන්න හදනවනේ. බලන්න කොච්චර හීනද කියලා. බඩක් වෙනුවෙන් පින්වතුනි උත්තරීතර ගුණයක් හැලු කරනවා කියන එක තමා තුළ නැති, තමා තුළ නොපිහිටි ඊතා බාල ධර්මයන්ගෙන් ජීවත් වෙන පුද්ගලයෝ තමා රහත් වුණා කියනවා. බඩවියතක් වෙනුවෙන් කීයක් හරි හොයා ගන්නට, මිනිසුන්ගෙන් වන්දනාමානයක් ලබා ගන්නට. ඉතින් අන්න ඒක තමයි බාලයාගේ ස්වභාවය. බාලයා හිතන්නේ පහත් විදිහට. එයාට වැඩිපුර ලාභයක් ගන්න පුළුවන් නම් ඒක කුසල් වුණත් එකයි, අකුසල් වුණත් එකයි, ඒක කරන්න හදනවා. වැඩිපුර ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා උපදව ගන්න පුළුවන් කොයි විදිහකින්ද? ඒක මොන එකක් වුණත් කමන්නේ. ඒ දේවල් උපදව ගන්න ඔහු කල්පනා කරනවා. බාලයා කතා කරන වචන සමස්ත සමාජයටම හානිකර වචන වෙනවා. පින්වතුනි බලන්න ඔය අන්තර්ජාලේ නැත්තම් පුවත්පත් ටිකක්, ප්‍රවෘත්ති ටිකක් බැලුවම මේ මුළු සමාජයේම ඇතම් බාලයන් විසින් Tamanට අනුරූප පරිදි Tamanගේ අරමුණු වෙනුවෙන් දක්වන්න හදනවනේ. ඒක කොච්චර ඛේදනීය තත්ත්වයක්ද කියලා බලන්න. යම් කිසි කෙනෙක් තමා තුළ පවතින බාලකමක් නිසා වැරදි හැසිරීමකින් නියුක්ත වෙනවා නම් ඒක තව වෙනම දෙයක්. හැබැයි සමාජයත් එතෙන්ට දක්කගෙන යන්න හදනවා නම් ඒවා බුද්ධිමත් සමාජයේ විසින් ප්‍රතික්ෂේප කරන්න ඕන දේවල්. බුද්ධිමත් සමාජය, ගුණධර්මයෙන් යුක්ත සමාජය ඒ වගේ දේවල් ප්‍රතික්ෂේප කළ යුතු වෙනවා. දැන් බලන්න මිනිස්සෙගේ චිත්තසංතානයන් තුළ අකුසලයන් ජනිත කරවන, මිනිස්යන්ගේ චිත්තසංතානයන් පිරිහවන, ලෝභ ද්වේෂ මෝහයන්ගෙන් රත් කරලා ගිනි ගන්වන සිත් ඇති කරවන ඕන. ඒ බඳු සිතුම් පැතුම් ඇති කරවනවා නම් එය කොයිතරම්නම් පහත් දෙයක්ද? හොඳින් බලන්න බලය ලබා ගැනීම සඳහා කොච්චරනම් මිනිසුන් පවිතු ධර්මයෙන් යෙදෙනවද, සමාජය පවිතු ධර්මයන්හි යොදවනවද කියලා. බලයට ආපු උදවිය බලය රැකගන්න විවිධ දේවල් කරනවා. බලයට එන්න ඉන්න උදවිය බලයට එන්න ඕනම දෙයක් කරන්න හදනවා. බලේ නැති වෙච්ච උදවිය නැවත ලබා ගන්න මොන දේවල් හරි කරන්න හදනවා. පින්වතුනි ඒ වයින් සමාජයක් පිරිහිලා යන හැටි බලන්න. ඔබ හොඳින්ම තේරුම් අරගන්න අපේ මේ ලංකාවේ අසරණ බෞද්ධයන් විතරක් නෙමෙයි මේ ලංකාවේ සමස්තයම මේ තරම් හානියකට ලක් කරන්න ප්‍රධානම වගකීම් යුතු තමයි පින්වතුනි බලය වෙනුවෙන් කෑදර මිනිස්සු.
ඔවුන් මේ මුළු සමාජයේම විනාශය කරා අරගෙන යනවා. තමන්ගේ පවිතු අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා සමහර උදවිය රටක් හදන්න කියලා කෑ ගහනවා. මුළු සමාජයේම සිතුම් පැතුම් ද්වේෂයෙන් පුරවනවා. පින්වතුනි, ද්වේෂයෙන් මිනිසුන්ගේ ඔළුව රත් කරලා පුළුවන්ද සමාජයක් දියුණු කරන්න? ඔයගොල්ලෝ දන්නවා රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කෙනෙක් අගතිගාමී වුණොත් ඒ පුද්ගලයාට අඩුම තරමේ රටක් පාලනය කරන්න තියා තමන්ගේ ගෙදරවත් පාලනය කරගන්න බැරි වෙනවා. ඔහුගේ ජීවිතේවත් හරියට ගෙන යා ගන්න බැරි වෙනවා. ඒ නිසානේ කියන්නේ අර තරහක් ඇති වෙච්ච වෙලාවක තීන්දුව తీරන ගන්න එපා කියලා. මොකද ඒ තරහවෙන් තීන්දුවක් තීරණයක් ගත්තොත් ඒක හොඳ එකක් වෙන්නේ නැහැ. ඒක දූරදර්ශී බුද්ධිමත් තීරණයක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි හිත නිවුනට පස්සේ යම් තීරණයක් ගන්න කියන්නේ. ඔබේ ජීවිතේ සම්බන්ධයෙන්ුත් එහෙමයි. කොයිම වෙලාවකවත් පින්වතුනි රාගයෙන් මුසපත් වෙච්ච වෙලාවක ඒ ආසාවෙන් මැඩිච්ච සිතකින් ඔබේ ජීවිතය ගැන තීරණ ගන්න හදන්න එපා. ඔබේ අනාගතය ගැන තීරණ ගන්න හදන්න එපා. මොකද රාගයෙන් මුසපත් වුණාම වටපිටාව පේන්නේ නැහැ, දුර පේන්නේ නැහැ. ඒ පැත්තටම හිත වැහිලා, ඒ පැත්තටම හිත යොමු වෙලා අන්ධ වෙනවා. එනිසා කිසිම කාලෙක රාගයෙන් මුසපත් වෙච්ච වෙලාවක තීන්දුව తీරන ගන්න හදන්න එපා. ඒ වගේම තමයි ද්වේෂයනොත්. හිතේ ද්වේෂය ඇවිස්සලා තියෙන වෙලාවට, ක්‍රෝධයෙන් පිරිච්ච වෙලාවට, වෛරයෙන් පිරිච්ච වෙලාවට ඔබ ගන්න තීන්දුව తీරන කොච්චරන හානිදායක වෙයිද? ඒක ඔබේ ජීවිතේටත් හානියක් වෙනවා. ඔබේ පවුලේ උදවියටත් එහෙමයි, සමාජයටත් එහෙමයි. ඒ නිසා තමයි කියන්නේ පින්වතුනි, ඔබේ අනාගතය ගැන තීන්දුවක් තීරණයක් ගන්නවා නම් නිස්කලංකව හිත නිවිච්ච වෙලාවක තැම්පත්ව ඒ පිළිබඳව කල්පනා කරන්න කියලා. මොකද ඒ තැම්පත් මනසින් නිවිච්ච හිතින් ගන්න තීන්දුව තීරණ තමයි ජීවිතයක් ආලෝකමත් වීම සඳහා හේතු වෙන්නේ. එතකොට රටක් හැටියට බලනකොට මොකද්ද පින්වතුනි කතාව? ජීවිතයක් සම්බන්ධිනුත් කතාව මෙහෙමනම් රටක් පිළිබඳව හිතනකොට එහෙම නෙමෙයිද? ඒ නිසා අපේ රටේ මිනිස්සුන්ගේ සිත් සතන් කුණු කන්දල් වලින් පුරවලා පුළුවන්ද මේ රටේ මිනිස්සුන්ට දැක්මක් ලබා දෙන්නට? කුණු කන්දල් වලින් පුරවලා පුළුවන්ද නායකයෙක් තෝරගන්න හැටි කියා දෙන්නට? හතරපාගත වෙන්න ඕන නම් පැය 24ම ප්‍රවෘත්ති ටිකක් අහා හිටියනම් ඇතිනේ. ඒ තරම් කෙලස් වලින් කුණු කන්දල් වලින් හිත පුරවනවනේ. කොහොමද පින්වතුනි ජන සමාජයක් යහපත් වෙන්නේ? එතකොට බලයේ ඉන්න අයත්, බලයට එන්න හදන අයත්, බලය නැති වෙලා නැවත ගොඩනගා ගන්න හදන අයත්, මේ හැමෝම මිනිස්සුන්ගේ සිත් රාගයෙන් පුරවනවා නම්, ද්වේෂයෙන් පුරවනවා නම්, මෝහයෙන් පුරවනවා නම් පින්වතුනි කවදාකවත් මේ ජන සමාජයේ දියුණුවක් කරා ගෙනියන්න හම්බ වෙන්නේ නැහැ. හැමදාම මේ රටේ මිනිස්සු මේ පවිතු බලලෝභයේ මිනිස්සුන්ගේ කතාවලට වහල් වෙලා ඒවා අහගෙන ඒවයින් ඔළුව පුරවාගෙන ආපු ගමනක ප්‍රතිඵල තමයි පින්වතුනි අදටත් මේ භුක්ති විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ. තාමත් අපි ඉතින් තුන්වෙනි ලෝකේ රටක් කියාගෙන අපිට හැමදාම නැහැ, හැමදාම බෑ, අපි ණයකාරයෝ කියාගෙන මේ විඳව ඉන්නේ ඔය ආපු ගමනේ ප්‍රතිඵල හැටියට තමයි. ඒ නිසා අනාගතේවත් යහපත් කරගන්නට නම් ඉස්සල්ලාම පින්වතුනි මේ හිතන විදිහ වෙනස් කරන්නට ඕන. ඔය පාලකයෝ වෙන්න කියලා කෑ ගහන මිනිස්සු මේ සමාජයක් අවුල් කරන්න හදනකොට, මිනිස්සුන්ගේ සිත් සතන් ද්වේෂයෙන් පුරවන්න හදනකොට, කෙලස් වලින් පුරවන්න හදනකොට පින්වතුනි ඒවට වහල් වෙන්නට එපා. ප්‍රතික්ෂේප කළා දාන්න. මොකද ඊටමත් කිලිටි මනස් වලින් ඔවුන් කටයුතු කරන්නේ. ඔබේ මනසත් කිලිටි කරවලා සමාජයත් පහතටම දාලා, සමාජයත් විනාශම කරලා, ඔබවත් සමාජයත් දුගතියටම අරගෙන යන්න උන් පාර කපනවා. ඉතින් ඒක හින්දා අපේ සදැහැති බෞද්ධ පින්වතුන් ඔබ හොඳින්ම තේරුම් අරගන්න. අපේ සිත් සතන් පිරිසිදුව තියාගත්තේ නැත්නම්, සිත් සතන් නිකැලල්ව තියාගත්තේ නැත්නම් අපිට සුබදායි ගමනක් නම් කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. ඒක ජීවිතයක් හැටියට ඔබට හම්බ වෙන්නෙත් නැහැ. පවුලක් හැටියට හම්බ වෙන්නෙත් නැහැ.
රටක් හැටියටත් සුබදායක ගමනක් නම් කවදාකවත් හම්බෙන්නේ නැහැ පිංගුතුනි. මේ තරම් කිලිටි මනස් වලින් කටයුතු කරන්න ගියොත්. එතකොට බලන්න දැන් බාලයාගේ ස්වභාවය ඒකනේ. බුදුරජාණන් වහන්සේ මේවා දේශනා කළේ නිකන් නෙමෙයි. බාලයාට ඕනේ තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න. එයාට ඕනේ මේ තමන් සුගතිගාමී වෙලා අනිත් අය සුගතිගාමී කරවන්නවත් මේ සසරෙන් මිදලා අනිත් අයත් සංසාරයෙන් මුදවන්නවත් නෙමෙයි බාලයාට ඕනේ. එයාට ඕනේ ලාභය. එයාට ඕනේ සත්කාරය, කීර්තිය, ප්‍රශංසාව, බලය. ඒව තමයි බාලයන්ට ඕනේ. ඒ තමන්ගේ අභිමතයන් සාර්ථක කරගන්න, තමන්ගේ අරමුණු සාර්ථක කරගන්නට බාල සිතුම් පැතුම් වලින් යුක්තව බාල වචනම කතා කරනවා. ඔය බලන්න හොඳට මේ මාධ්‍ය සාකච්ඡාවක් එහෙම අහගෙන ඉන්නකෝ. කොහොමද ඒ කියන දේවල් මිනිසුන්ගේ සිත් සතන් නිවන දේවල්ද ගිනි තියෙන දේවල්ද කියලා. පිංගුතුනේ මේ කියන්නේ වර්ධ හැටියට දක්වන්න එපා කියන එක නෙමෙයි. කිසියම් රජයක වෙන්න පුළුවන්, මේ රජයේ වෙන්න පුළුවන්, කලින් රජයක වෙන්න පුළුවන්, එන්න තියෙන රජයක වෙන්න පුළුවන්, මොකේ හරි කමක් නැහැ. වරද හැටියට තේරුම් අරගන්නට ඕනේ. ඒක කමක් නෑ. ඒක ඒ නුවණ නැත්තම් ඉතින් ජීවත් වෙන්න හම්බ වෙන්නේ නෑනේ. හැබැයි වරද වශයෙන් තේරුම් ගත යුත්තේ ද්වේෂයෙන් මොසපත් වෙලා නෙමෙයි. වෛරයෙන් කැකෑරෙමින් නෙමෙයි. ඒ තවත් බුද්ධියක විකසිත කිරීමක් වෙන්නට ඕන. ඒ බුද්ධියක අවදි කිරීමක් වෙන්නට ඕන. ඒ නිසා අපේ ජන සමාජයේ කොච්චර හදන්න හැදුවත් මොනතරම් බණ කිව්වත් පින්වත්නි, පවිතු මිනිස්සු මේ ජන සමාජය ආක්‍රමණය කරගෙන යනකොට කොච්චර බණ කිව්වත් මේක හදා ගන්නවා කියන එක ලේසි නෑ. මේ ටිකට හරි අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේලා මහන්සි වෙලා මේ බණ ටික කියාගෙන කොහොම හරි දරන වෙහසත් එක්ක මේ ටිකවත් රැකිලා තියෙනවා. නැත්තම් කොතනකින් නම් මේ රට නතර වෙයිද කියලා හිතන්නවත් බැරි තරම්. එතකොට අන තථාගතයන් වහන්සේ බාලයාගේ ලක්ෂණ පෙන්නලා ඊළඟට පෙන්නනවා පඬිතයාගේ ලක්ෂණ මොකක්ද කියලා. පඬිතය කියලා කියන්නේ ඕගොල්ලන් අර අති පඬිතය කියලා බණින පඬිතකම නෙමෙයි. බුදුදහමේ පඬිත කියන වචනේ භාවිත වෙන්නේ ඊටමත් නුවණැති, ගුණ සම්පන්න, හික්මිච්ච උත්තරීතර පුද්ගලයන්ට. ඒ උසස් පුද්ගලයෝ කොහොමද හිතන්නේ? ඔහු සිටිය යුතු දේවල් හිතනවා. තමන්ගේ සිතිවිලි ඔහු බෙදාගෙන ඉන්නවා. නොසිටිය යුතු දේවල් මොනවද? සිටිය යුතු දේවල් මොනවද? ඒ සත්පුරුෂයා, ඒ පඬිත පුද්ගලයා, නුවණැති පුද්ගලයා හිතන්න ඕන දේවල් හිතනවා. කතා කරන්න ඕන දේවල් කතා කරනවා. නේලා, කන්නසුකා, හදයංගමා, පේමනීයා, කනට ඊටමත් මිහිරි, හදවතේ දරා ගන්න පුළුවන් වන, බොහෝ දෙනෙකුට යහපත සලසන, අර්ථ සහිත එබඳු දේවල් කතා කරනවා. ඔහු කරන ක්‍රියාකාරකම් ඊටමත් පැහැදිලි. ඔහු කල යුතු දේවල් බෙදාගෙන යහපත් දේවල් තමයි ඉස්සරහට කරගෙන යන්නේ. තමා තුළ දුෂ්චරිතයක් තිබුණා නම් ඒ ඈතින්ම ඈත් කළා දානවා, දුරින්ම දුරු කරනවා. කුසල ධර්මයන්ම යහපත් දේවල්ම තමන්ටත් සමාජයටත් යහපත පිණිස පවතින දේවල් ඔහු සිද්ධ කරගෙන යනවා. ඒක තමයි බුද්ධිමත් කෙනාගේ ස්වභාවය. පින්වත්නි, පිරිසිදු හිතක් ඇති කරගත්තොත්, පිරිසිදු හිතක් තියෙන පුද්ගලයාට තමයි හරි දේවල් කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. පිරිසිදු හිතක් තියෙන මනුස්සයාට තමයි හරි දේවල් කරන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා යම් කිසි කෙනෙකුගේ වචනේ ඊ타ත්ම දුෂ්චරිත නම්, සමාජයේ රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් පුරවන දේවල් නම් තේරුම් අරගන්න, ඒ බඳු වචන කතා කරන පුද්ගලයාගේ හිත අතිශයින්ම පවිතුයි, කිලිටි, ඔහු බාලයෙක්, ඔහු දුරින්ම දුරු කළ යුත්තේ කියලා. එතකොට මනස හොඳ නම්, හිත හොඳ නම් ඔහුගේ වචනේ පවිත්‍රායි. හැබැයි කිලිටි මනසක් තියෙන කෙනාට බොහොම මිහිරියට කතා කරන්න පුළුවන් වෙයි. මිනිසුන්ව රවට්ටන්න, තේරුම් අරගන්න ඒවා.
ඒකටනේ මිනිස්කම මේ බුද්ධිය කියන එක අවශ්‍ය වෙන්නේ. නැත්තම් බොහොම මේ සමාජයේ නොමග යවන මහා ශ්‍රද්ධාවන්තයෝ වගේ කතා කරන අය කොච්චර ඉන්නවද? රහතන් වහන්සේලා වගේ කතා කරන්න හදන අය කොච්චර ඉන්නවද? මේ ධර්මයක් විකෘති කරගෙන යන උදවිය ඉන්නේ. රහතන් වහන්සේලා කියාගෙන. ඒ නිසා අහුවෙන්න එපා. හොඳ කල්පනාවෙන් ඉන්න. එතකොට තේරුම් අරගන්න පුළුවන් මොකටද මේ එන්නේ කියන එක. එතකොට යහපත් ක්‍රියාවන් විද්‍යමාන වෙන්නේ යහපත් සිතුම් පැතුම් එක්ක. ඔබේ හිත පිංගුතුනි දවසක් හරි එක දවසක් උත්සාහවත් වෙන්න හිත පිරිසුදු තියාගන්න. අදිෂ්ඨාන කරගෙන මේ දවස තුල මං හිත පිරිසුදු තියාගන්නවා කියලා උත්සාහවත් වෙන්න. ඒ දවස තුල ඔබටම වැටහෙයි ඔබ කතා කරන වචන කොච්චරනම් පවිත්‍රද කියලා. වෙනද තිබිච්ච කිලිට ගති අර කෙටේරියක් වගේ තිබිච්ච කට දැන් නැහැ නේද? කොච්චර සුවදායකද කියලා ඔබටම වැටහෙයි. එක දවසක් ඔබේ හිත හදාගෙන යහපත් ක්‍රියාවෙන් යුක්තව ජීවත් වෙන්න. පාප ධර්මයන්ට වැටෙන්නේ නැතුව යහපත් දේවල් වල යෙදෙන්න. ඔබටම වටහා ගන්න පුළුවන් වෙයි සුචරිතය කියන එක, සුචරිත පැවැත්ම කොච්චරනම් උතුම් දෙයක්ද, මිනිස් චිත්තසංතානයන්ට කොච්චර සැනසෙල්ලගෙන දෙන ධර්මයක්ද කියලා. ඒ නිසා තමයි පඬිත පුද්ගලයෝ නිරන්තරයෙන්ම තමන්ගේ චිත්තසංතානයන් සකස් කරගෙන හිතකය වචනය හික්මවාගෙන යහපත් විදිහට ජීවත් වෙන්න බලන්නේ. ඒකේ තියෙන සුවය දන්න නිසා, ඒකේ තියෙන ප්‍රතිවිපාකය දන්න නිසා. ඒකින්ද තථාගතයන් වහන්සේ නිරන්තරයෙන්ම දේශනා කළේ නුවණැති පුද්ගලයෝ හිත කය වචනය සංවර කරගන්නවා. හොඳට බෙදාගෙන තමයි වුන් කටයුතු කරන්නේ. එන හැම දෙයක්ම කියන්නේ නැහැ. එන හැම දෙයක්ම කරන්නේ නැහැ. හිතන්න ඕනේ කියලා හිතට එන හැම දෙයක්ම හිතන්න යන්නෙත් නැහැ. යහපත් දේවල්, යහපත් සිතුම් පැතුම් වලින් පිරිච්ච ජීවිතයක් ගත කරනවා. ඒ තමයි පඬිත සත්පුරුෂයාගේ ස්වභාවය. දැන් ඔබ කල්පනා කරන්න ඔබේ ජීවිතය අරගෙන යන්නේ බාල ධර්මයන්ගෙන් යුක්තවද එහෙම නැත්නම් පඬිත ධර්මයන්ගෙන් යුක්තවද කියලා. අර මම කලිනුත් සඳහන් කළේ මිනිස්සෙක් වශයෙන් උපන්න ඔබ මිනිස්සෙක් හැටියට ජීවත් වෙනවා නම් අන්න ඔබ පඬිත ධර්මයන්ගෙන් ජීවත් වෙන පුද්ගලයෙක්. හැබැයි ඔබ ජීවත් වෙන්නේ මිනිස්සෙක් විදිහට නෙමෙයි නම් තිරිසන් සත්වයන් වගේ නම් ජීවත් වෙන්නේ. ප්‍රේතයන් වගේ නම් ජීවත් වෙන්නේ. ඔබ ජීවත් වෙන්නේ ඊටාත්ම බාල ධර්මයන්ගෙන් යුක්තව. පින්වතුනි, ප්‍රේතයන්ට අසුචි ටිකක් දැක්කම, ලේ සරව මල මුත්‍රා ටිකක් දැක්කම ඒක හොයාගෙන යන්න හිතනවා. සාගින්නෙන් දැවමින් ඉන්න මේ ප්‍රේතයෝ අසුචි ටිකක් මල මුත්‍රා ටිකක් දැක්කම කොහොමද මේක ගන්න කියලා පුදුමාකාර වෑයමකින් එය දැහැ ගන්න හදනවා. මනුෂ්‍ය වෙච්ච ඔබටත් අසුචිමෙන් පිළිකුල් කටයුතු දේවල් නැවත නැවත දැහැ ගන්න හිතනවා නම් කල්පනා කරගන්න, මතකයේ තබා ගන්න ඔබ ඉන්නේ ප්‍රේතයෙක්ගේ තැන කියලා. මොකක්ද අර අපවිත්‍ර දේ කිව්වේ? අසුචි වගේ දේවල් කියලා කිව්වේ. අන්සතු දෙයක් කෑදරව දැහැ ගන්න හිතනවා නම් අර ප්‍රේතයෙක් අසුචි කන්න හදනවා වගේ වැඩක් මේක. පොදුවේ තියෙන දේවල්, සමාජයට අයිති දේවල් හූරා කන්න හිතනවා නම් පින්වතුනි තේරුම් අරගන්න අර ප්‍රේතෙක් අසුචි කන්න හදනවා වගේ වැඩක් මේක. ඉතින් මේ ස්වල්ප වූ කාලේ ඉවරුණාට පස්සේ, මනුෂ්‍ය ජීවිතේ ඉවරුණාට පස්සේ තිරිසන් වගේ වැඩ කරාම, ප්‍රේතයින් වගේ ජීවත් වුණාම ඊළඟ භවයේ කොතෙන්ටද කියලා දැන් තියාම තේරුම් අරගන්න ඔබට පුළුවන්කම ලැබෙයි. මෙලව පරලොව කියන එක හොඳට අරක් තේරුම් අරගන්න. අපි ඉපදිලා ඉන්නේ මේ එකපාරටම මෙතනට උඩින් කඩා පහත් වුණා, මෙතනින් පස්සේ ඔක්කොම ඉවරයි එහෙම නෙමෙයි. පින්වතුනි, කර්මය නිසයි මේ සත්‍යය උපදින්නේ. හොඳ කර්ම කරලා තියෙනකොට හොඳ කර්මවල විපාක වශයෙන් සුගතිගාමි වෙනවා. පාප කර්මයන් කරලා තියෙනකොට පාප කර්මයන්ගේ විපාක වශයෙන් දුගතිගාමි වෙනවා.
කර්මයෙහි විපාකයි මේ ලැබෙන්නේ. අපි දන්න සමහර උදවි අපිත් එක්ක කියනවා දෙවියන්ටත් බයිනෝ. දෙයියෝ තමයි මේ වගේ දුකකට දැම්මේ කියනවා. පිඟුතුන් එක්කෙනෙක් සැපවත් කරලා තව කෙනෙක් දුකට දාන එක දෙවි කෙනෙක්ගේ ස්වභාවයක්ද? එහෙමනම් දෙවියෙක් කියන්න ඕනද? එක්කෙනෙක් බොහොම යසීසුරු මැද සුවසේ ජීවත් වෙනවා. තව එක්කෙනෙක් අහිංසක දරුවෙක් හැටියට උපදිනවා. එදා වේල කන්න නැති, අම්මගේ තනේ කිරි ටිකක් නැති, කැඳ උගරක් බී ගන්න නැති තැනක අප්‍රමාණ දුක් විඳින්න උපදිනවා. පිඟුතුනේ හිතනවාද සිත් පිත් ඇති දෙවියෙක් නම් කවදාකවත් ඒක දෙ කරයි කියලා? නෑ, දෙවියෝ කියන්නේ මිනිස්සුන්ට දුක් උපදවන පිරිසක් නෙමෙයි. දෙවියෝ කියන්නේ මිනිස්සුන්ට පිහිට වෙන පිරිසක්. මොකද ඔවුන් කුසල කර්මයන් කරලයි සුගතිගාමී වෙලා තියෙන්නේ. අතක තියාගන්න පවිට දෙවිවරුත් ඉන්නවා. හැබැයි දෙවිවරුන්ට පුළුවන් කමක් නැහැ මිනිස්සුන්ව මේ ලෝකෙට ගෙනත් දාන්න. කර්මය නිසයි පිංගුතුනේ සත්වය උපදින්නේ හොඳ හෝ නරක වශයෙන්. හීන කර්මයන් සිද්ධ කරාම, සතුන් මැරුවම, හොරකම් කරාම, කාමයේ වර්ධව හැසිරුණාම, බොරු කේලම් හිස් වචන පරුස වචන කියමින් ජීවත් වුණාම, අනුන්ට ඊර්ෂ්‍යා කරනකොට, අනුන්ගේ දේවල් කඩා වඩා ගන්නකොට, පිංගුතුනේ මේ වගේ අකුසල කර්මයන් නිසා උපදින දුගතිවල මිනිසෙක් වශයෙන් උපන්නත් කුමක් හෝ කුසලයක් නිසා අර පෙර කරපු අකුසල් විපාක වශයෙන් ඉදිරිපත් වෙලා එක්ක විරූප වෙනවා, එක්ක අන්ත දුකටපත් වෙනවා, රෝගීන් වෙනවා, අඩු වයසෙන් මිය පරලොව යනවා. පිංගුතුනේ මේ කර්මයන්ගේ විපාක මේවා. ඒක තමයි මේ සංසාරගත ස්වභාවය. මේක බොහෝ දෙනෙකුට තේරෙන්නේ නැහැ. භෞතිකවාදීව හිතන උදවිය තමන් ඉගෙනගත්ත විද්‍යාවක් හරි මොකක් හරි දැනගත්ත දෙයක් ආශ්‍රය කොටගෙන ඔවුන් හිතනවා මෙච්චර තමයි කියලා. මෙතනින් පස්සේ ඔක්කොම ඉවරයි කියලා හිතනවා. ඒ බඳු භෞතිකවාදී අදහස් දරාගත්ත උදවිය පිංගුතුන ඔහු නිරයගාමී වෙන විතරක් නෙමෙයි. සමාජයත් නිරයගාමී කරන්න මගත් හදලා දෙනවා. ඒ මගට අනිත් අයවත් දක්කගෙන යනවා. අපි අර පසුගිය අනාවරණ වැඩසටහන් වලදී ඔබට පැහැදිලි කළා අනාවරණ වැඩසටහනේදී අහිංසක දරුවන් පවා දුගතියකට ගෙන යන්න තරම් ක්‍රියා කරන ගුරුවරු පිළිබඳව දරුවන්ටත් කියනවා නරක දේවල් කරන්න එපා. පව්පින් කතාවක් හින්දා නෙමෙයි නරක හින්දා කරන්න එපා කියනවා. පින්තුනේ මේ කියන්නේ පව්පින් පිළිගන්න එපා කියලානේ. ඒ කියන්නේ කර්මය කර්මඵලය පිළිගන්න එපා කියලා කියන්නේ. මේ බෞද්ධ දරුවන්ටත් එක කියන්නේ පින්වතුනි. ගුරුවරු කියලා උගන්වන උදවිය. දැන් ඒ දරුවන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ කියා දුන්නා පව් කියන්නේ මොකක්ද පින් කියන්නේ මොකක්ද කියලා. කුසල් අකුසල් මොනවාද කියලා. ඒ කුසල් අකුසල් වල ප්‍රතිවිපාකත් කියලා දුන්නයි ශාස්ත්‍රුන් වහන්සේ. ශාස්ත්‍රුන් වහන්සේ එහෙම කියලා දෙලා තියෙනකොට ඒ තථාගතයන් වහන්සේ වේ ලෞතර බුදුරජාණන් වහන්සේව සරණ ගිය ඒ බඳු දෙමව්පියන්ගේ බඳු දරුවන්ට අර විවිධ පවිතු අදහස් තියාගත්ත ගුරුවරු කියනවා වැරදි දේවල් කරන්න එපා පව්පින් කතාවක් හින්දා නෙමෙයි වැරදි හින්දා නොකරන්න. පව්පින් පිළිගන්න එපා කියලා. බුදු සරණයි කියන්නත් එපා. ඒව බාල මිනිස්සුන්ගේ වැඩ කියනවා. ඒ නිසා නුවණැත්තෝ ඇසුරු කරන්න ලැබෙන එක තමයි මේ ලෝකේ තියෙන භාග්‍යමය දේ. ඒ වගේම තමයි බාල මිනිස්සුන්ගේ ඇසුරට වැටුනොත් පින්තුනේ දෙලොවම විනාසයි. මෙලවත් වෙනසෙනවා, පරලොවත් විනාශ වෙලා යනවා. නියත මිත්‍යා දෘෂ්ටියකට දරුවෙක්ව පත් කරනවා කියන්නේ පින්තුනේ දරුවගේ අනාගතේ මොන තරම් විනාශයකට දැම්මයි කියන එකද? ඊළඟ ජීවිතේ නිරේගාමී වෙන්න සුදුසු භූමිකාව ඇති කරනවනේ පින්තුනේ. බලන්න කොච්චර භයානකද කියලා. මේ සමාජයේ කොච්චර වැඩපිළිවෙළවල් තියෙනවද? පව්පින් පිළිබඳව තියෙන දැනුම අවබෝධය ඉවත් කිරීම සඳහා. මේ ජන සමාජයෙන් ඒ බඳු හොඳ හැඟීම්, හොඳ අදහස් නැති කිරීම සඳහා. නිරාගමික වෙන්න කතා කරනවා. ඔක්කොම ආගම් එකයි කියන්න හදනවා. විවිධ දේවල් පින්වතුනි. හැබැයි හැම පැත්තෙම ඇවිල්ලා අන්තිමට කරන්නේ මිනිස්සයන්ට හොඳ නරක කියන එක අමතක කරවන එක. ඒගොල්ලත් දැනගත්තේ වෙනම හොඳ නරක ටිකක් තියෙනවා. ඒගොල්ලෝ හොඳයි කියලා හිතාගෙන ඉන්න ටික. ඒගොල්ලෝ නරකයි කියලා හිතන් ඉන්න ටික. හැබැයි තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ හොඳ නරක දේශනා කළේ ලාමක මිනිසුන් හිතන මට්ටමින් නෙමෙයි. ඒක හොඳින් ඔබ මතකේ තබා ගන්නට ඕන.
බුදුරජාණන් වහන්සේ මේ හොඳයි මේ නරකයි කියලා පෙන්වුවේ මේ පුහුදුන් මිනිස්සු හිතන මට්ටමේ හොඳ නරක ගැන නෙමෙයි. ඒ වගේ විපාක මනවින් දැනගෙන මනවින්ම අවබෝධ කරගෙන සත්වයන්ට වන යහපත අයහපත මනවින්ම අවබෝධ කරගෙනයි ලෞතුරු බුදුරජාණන් වහන්සේ හොඳ නරක කියන්නේ කුමක්ද කියලා දේශනා කළේ. තථාගතයන් වහන්සේ එහෙම වදාරනකොට ඒ ශාස්ත්‍රූන් වහන්සේ එහෙම දේශනා කරලා තියෙනකොට අපේ ජන සමාජය ඒ ධර්මානුකූල සිතුම් පැතුම් වලින් ඒ දැනුම අවබෝධයෙන් ඉවත් කිරීම සඳහා විවිධ පුද්ගලයන් විවිධ සංවිධාන ඇතැම් මේවා ආගමික සංවිධාන ඇතැම් මේවා දේශපාලනික සංවිධාන ඇතැම් මේවා ජාතික සහ විජාතික සංවිධාන. ඉතින් ඒ සංවිධානවල ඇමගිල ගත්ත අපේ අහිංසක මිනිස්සුયો පින්වතුනි පිරිහෙනවා විනාශයෙන් විනාශයටම යනවා. අර අපි පසුගිය වැඩසටහන් වලදී මේ පිළිබඳව කතා කළා. අන්තර්ජාලයේත් මේ දවස්වල සැරිසරන දේවල් තියෙනවා. සමහර හාමුදුරුවන්ගේ වැරදි කියලා සමස්ත සංඝයාටම නිගරු කරනවා. පින්වතුනි සමාජය කියලා කියන්නේ ඊටාම සංකීර්ණ දෙයක්. සිවුරක් පොරව ගත්තා කියලා ඔක්කොම යහපත් ගුණාංගයන්ගෙන් යුක්ත වෙන්නේ නැහැ. දේවදත්තත් හිටියනේ. බුදුරජාණන් වහන්සේගේ කාලෙත්. ඒ නිසා කොයි කාලෙත් අයහපත් පැවතුම් සහිත ගිහියොත් ඉන්නවා භික්ෂුන් වහන්සේලාත් ඉන්නවා. හැබැයි යම් කිසි කෙනෙක්ගේ පවිතු ලක්ෂණ කියලා ඒක සමස්තයටම ආරෝපණය කරන්න හදනවා නම් ඔහුට වෙන යටි අරුමුණක් නැද්ද? බුදු සරණයි කියනකොට පින්වතුන් ඇති වෙන්නේ ශාස්ත්‍රඥ වහන්සේව සිහිපත් වීමක්. තුනුරුවන් සරණයි කියනකොට තුනුරුවන් සිහිපත් වෙන තමන්ගේ ආගම සිහිපත් වෙන්නේ. තමන්ගේ ආගම සිහිපත් වීම බාල ධර්මයක් කියලා යම්කිසි ගුරුවරයෙක් ඉගන්වුවොත් පින්වතුන් ඒ ගුරුවරයෙක්ද? තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේව තමන්ගේ ආගම සිහිපත් කරගන්න එක බාල දෙයක් හැටියට හඳුන්වුවොත්. ඒ නිසා මිනිස්කම අමතක කරවන උතුම් සිතුම් පැතුම් දියුණු කරන්න වෙනුවට බාල ධර්මයන්ට පවිතු ධර්මයන්ට යොමු කරවන පුද්ගලයන් සහ සංවිධාන පිළිබඳවත් අපේ බෞද්ධයෝ දැනුමක් අවබෝධයක් ඇති කරගෙන තියාගන්න. නැත්තම් මේ ජන සමාජය ආරක්ෂා කරගන්න හම්බ වෙන්නේ නැහැ. දන්නේම නැහැ පින්වතුනි අන්ත විනාශයකටපත් වෙලා යනවා හැම ගියොත්. පාප ධර්මයන්ගෙන් පිරිච්ච දුගතියටම යන්න පුළුවන් විදිහට ඔවුන්ගේ ජීවිත සකස් කරගන්නවා. තථාගතයන් වහන්සේ දේශනා කළේ කම්මං සත්තේ විභජති යදිදං හීනප්පනීතතාය. කර්මය අනුවයි සත්වය හීනප්‍රනීත වශයෙන් බෙදෙන්නේ. ඔබේ ජීවිත පැවැත්ම පවිතු කර්මයන්ගෙන් යුක්ත කරගත්තොත් පවිතු සිතුම් පැතුම් වලින් පවිතු වචන වලින් පවිතු ක්‍රියාකාරකම් වලින් ඔබේ ජීවිතේ පුරව ගත්තොත් ඔබ බෙදෙන්නේ හොඳ පැත්තට නෙමෙයි කර්මයෙන් බෙදනකොට ඔබ බෙදෙන්නේ දුක් විපාක ගෙන දෙන නිරේ පැත්තටයි ඔබ බෙදෙන්නේ. ඒ පැත්තටයි ඔබ වැටෙන්නේ. ඒ නිසා අද ඔබට මේ කියා දෙන්න සූදානම් වන බණ කතාවට කලින් මේ ටික සිහිපත් කළේ හොඳින්ම මතකයේ තබා ගන්න. වැරදුනොත් වරදින්නේ ඔබටයි. තව කවුරු අරයා කියපු හින්දා මෙයා කියපු හින්දා කියලා ඔබ අකුසලයක් කරගත්තොත් ඒ අරයා කිව්වා මෙයා කිව්වා කියලා ඔබට ඒ අකුසලෙන් නිදහස් වෙන්න නම් හම්බ වෙන්නේ නැහැ. ඒ අකුසලය ඔබ පසුපසෙන් එලවාගෙන එනවාමයි. කවදක හරි පිංගුතුනි විපාක ලැබෙනවා. අහෝසි වෙලා යන කර්මයක් තියෙනවා සුළු සුළු කර්ම. කර්මය කියන එක හරි පුදුමයි පිංගුතුනි. ඇතම් දේවල් ditta ධම්ම වේදනියම විපාක දෙනවා. මෙලොවම විපාක දෙනවා. සමහර දේවල් තියෙනවා ඊළඟ ජීවිතේම විපාක දෙනවා. සමහර දේවල් තියෙනවා පිංගුතුනි පස්සෙන් පන්නගෙන එනවා තමන්ගේ පසුපස්සෙන්. හරියට ඒ කාලේ දඩේම යනකොට වැද්දෝ අරන් යනවා දඩ බල්ලන්ව. දඩ බල්ලන්ව අරන් ගිහිල්ලා සතෙක් දැක්කට පස්සේ මේ බල්ලන්ව උසි ගන්නවනවා. මේ බල්ල මොකද කරන්නේ අර සතාගේ පස්සෙන් පන්නගෙන ගිහිල්ලා කොහොම හරි කොතනින් හරි අල්ල ගන්නවා. අන්න ඒ වගේ සමහර කර්ම තියෙනවා. මේ ජීවිතේ විපාක දෙන්නේ නැහැ. සමහරලාට ඊළඟ ජීවිතේම විපාක දෙන්නෙත් නැහැ. හැබැයි පස්සෙන් පන්නගෙන එනවා පින්වතුනි. ලැබිච්ච අවස්ථාවේදී ඒ කර්මයේ විපාක මොහු කරනවා විපාක විඳින්න සිද්ධ වෙනවා.
පාප කර්මයක් නිසා කිසි කලකත් පින්වතුනි සතුටක් සැනසෙල්ලක් නම් ලැබෙන්නේ දුකමයි උපදින්නේ. ඒ හේතුවෙන් දුක් මුසු විපාකමයි ඔබට විඳින්නට සිද්ධ වෙන්නේ. ඒකින්ද මේ කාරණාව ඔබ හිතේ ගැඹුරින් තැම්පත් කරලා තියාගන්න. ඔබ ජීවත් වෙනකොට අනුන්ටත් තමන්ටත් හිත වැඩ පිණිස යහපත පිණිස පවතින දේවල් සිද්ධ කරන්න මහන්සි වෙන්න. ඔබට කවදාකවත් වරදින්නේ නැහැ. එහෙම උත්සාහ කළොත් මේ සමාජයට කවදාවත් වරදින්නෙත් නැහැ. අනුන්ටත් තමන්ටත් හිතසුව පිණිස ජීවත් වෙන්නේ කොහොමද කියන එක ඔබ හරියටම තේරුම් අරගන්නට ඕන. මේක ගොඩක් වරද්දගත්ත තැනක් මේ සමාජයේ. අපිට සමහරවිට අහන්න දකින්න ලැබෙනවා විවිධ සාකච්ඡාවලදී විවිධ වැඩසටහන්වලදී පින්වතුනි පව් පින් කියන එක ගැනවත් හරියට දැනුමක් නැති උදවිය පව් පින් පිළිබඳව කතා කරනවා මේ සමාජයට යම් අදහසක් දෙන්න හදනවා. ඉබඳු අදහස් වලින් මේ ජන සමාජයේ පිරෙනකොට අන්තිමට වෙන්නේ කර්මයේ කර්මඵලයවත් දන්නේ නැති හිස් මිනිස්සු කොටසක් බිහි වෙන එකයි. පින්වතුනි තව කෙනෙක්ව සතුටු කළ පමණින් හිතන්න එපා කුසල් සිද්ධ වෙනවා කියලා. හිතන්න එපා ඒක යහපත් දෙයක් කියලා. තව කෙනෙක්ව සතුටු කළ පමණින් ඒක යහපත් දෙයක් වෙන්නේ නැහැ. කොයි විදිහට සතුටු කළොත්ද යහපත් වෙන්නේ කියන එක හරියට තේරුම් අරගන්නට ඕන. එහෙම නැත්නම් ඒ තව කෙනෙක් සතුටු කරනවා කියන එකෙන්ම ඔහුට මහ විනාශයක් සිද්ධ කරනවා. දැන් ඔබ හිතන්න යම් පුද්ගලයෙක් දස අකුසලයන්ගෙන් යුක්තව ජීවත් වෙනවා. හිතන්න සත්තු මරනවා කියලා. එහෙම නැත්නම් කුකුල් ෆාම් එකක් දාගන්න හදනවා කියන්නේ උරු කොටුවක් දාගන්න හදනවා කියන්නේ. දැන් මේ පුද්ගලයා මහා පාප කර්මයන් සිද්ධ කරගන්නට මේ මග හදාගෙන යන්නේ. මග හදාගන්නයි සූදානම. දැන් ඒ පුද්ගලයාට ඒකට උදව් කරොත් වෙන්නේ මොකද? හිත සතුටු කරන්නට කියලා. පින්වතුනි යහපතක් නෙමෙයි කරන්නේ. ඒ පුද්ගලයාට බොහෝ කාලයක් නිරේගාමී වෙන්න අවශ්‍ය වටපිටාවයි සකස් කරලා දෙන්නේ. එතකොට ඒක යහපත් දෙයක් වෙයිද? ඊළඟට ඒ පුද්ගලයාව ඒ සඳහා උත්සාහවත් කරවීම තුළින් තමනුත් කොච්චර අකුසලයක් සිද්ධ කරගන්නවද? ඒකින්ද අපේ බෞද්ධ පින්වතුන් හොඳින් තේරුම් අරගන්නට ඕන කුසලය මොකද්ද අකුසලය මොකක්ද? කොයි විදිහට මිනිස්සු සතුටු කළාමද කුසල් සිද්ධ වෙන්නේ? කොයි විදිහට සතුටු කරාම අකුසල් සිද්ධ වෙනවද? මේවා පින්වතුනි හොඳින් තේරුම් අරගන්නට ඕන දේවල්. සමහර උදවි ඉන්නවා විහිළු තහළු කරලා අනික් අයව නිරන්තරයෙන් සතුටු කරලා එබඳු අය පිළිබඳව එතුමුන් කතා කරනවා. අනේ මුළු සමාජයේම සතුටු කරවපු හරීම කුසල් කරගත්ත කෙනෙක් හැටියට. පින්වතුනි ඒක තීරණය කරන්න ඕන මිනිස්සු හිනස්සෙව්වයි කියන එකෙන් නෙමෙයි. මිනිස්සුන්ව සතුටු කෙරෙව්වේ කොහොමද කියන එක බලලයි ඒක තීරණය කරන්න වෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න මේ කාරණාව. ලෝභය යම් සිතක දියුණු වුණොත්, ද්වේෂය යම් සිතක දියුණු වුණොත්, මෝහය යම් සිතක දියුණු වුණොත්. පිටුතුනේ ලෝභ, ද්වේෂ, මෝහ දියුණු වෙනවා කියලා කියන්නේ පාප ධර්මයන්ටම මග හැදුවා කියන එක. හදාගත්ත කියන එක. මේ ලෝකේ තියෙන යම් තාක් පාප කර්ම කියලා දෙයක් තියෙනවා නම් පින්වත්නි, ඒ සියලුම පාප කර්මවල මුල අධ්‍යයනය කළොත් සියලුම පාප කර්මවල මුල පින්වතුනි ලෝභය, ද්වේෂය, මෝහය කියන එක. මෙන්න මේ කරුණු තුන තමයි ලෝකේ තියෙන සියලුම පාප කර්මවලට මුල වෙන්නේ. එතකොට යම් සිතක එබඳු වූ ලෝභ, ද්වේෂ, මෝහ දියුණු කරනවායි කියලා කියන්නේ පාප ධර්ම වලට මුල හොඳට ශක්තිමත් කරලා තියනවා කියන එක. දැන් ඔකේ අනිත් පැත්ත බලන්න. ලෝකේ යම් කුසලය කියලා දෙයක් තියෙනවා නම් පින්වතුනි අනු කුඩා කුසලයේ සිට මහත්ම වූ කුසලයේ දක්වා සියලුම කුසල් සිද්ධ වෙන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන මූලයන් පාදක කරගෙන. අලෝභ, අද්වේෂ, අමෝහයන්ගෙන් තොරව ලෝකේ කිසිම කුසලයේ කියලා එකක් සිද්ධ වෙන්නේ නැහැ. කුසල් කරගන්නවා කියලා එකක් ඇත්තේ නැහැ. දැන් බලන්න
අකුසල සිද්ධ වෙන්නේ නැත්නම් පාප ධර්ම සිද්ධ වෙන්නේ ලෝභ ද්වේෂ මෝහයන්ගෙන්. කුසල ධර්මයන් සිද්ධ කරගන්න පුළුවන්කම තියෙන්නේ අලෝභ ද්වේෂ අමෝහයන්ගෙන්. දැන් මේක මිශ්‍ර කරලා කල්පනා කළොත් ලෝභ ද්වේෂ මෝහයන්ගෙන් කවදාකවත් පින්වතුනි කුසල් සිද්ධ වෙන්නේ නැහැ. අලෝභ ද්වේෂ මෝහයන්ගෙන් කවදාකවත් අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. එමයි ඒ ධර්මයන්ගේ ස්වභාවය ඒකයි. එතකොට යම් චිත්තසංතානයක් තුළ අලෝභ ද්වේෂ අමෝහයන් දියුණු කරනවා නම් අන්නේ පුද්ගලයාට කුසල් කරගන්න අවශ්‍ය මඟ සකස් කරනවා. යම් සිතක ලෝභ ද්වේෂ මෝහයන් දියුණු කළොත් අකුසල් සිද්ධ කරගන්න පුළුවන් විදිහට මඟ සකස් කරනවා. විපාකයක් දන්නවනේ. අකුසලයන්ගෙන් සිද්ධ වෙන්නේ මෙලවත් වෙනසීම, පරලොවත් එක්ක තිරිසන් ලෝකේ උපදිනවා. එහෙම නැත්නම් പ്രേත ලෝකේ උපදිනවා. එහෙම නැත්නම් නිරයට යනවා. අකුසලයන්ගේ විපාක එහෙමයි. කුසලයන්ගේ විපාක එක සුගතියක උපදිනවා. මිනිස්සෙක් හෝ දෙවියෙක් වෙලා. එහෙම නැත්නම් වඩාත් උත්තරීතර උසස් කුසල් කරොත් බ්‍රහ්ම ලෝක ගත වෙනවා. ලෝකෝත්තර කුසල් කරගත්තොත් නිර්වාණ ශාන්තියෙන් සැනසෙන්නට ලැබෙනවා. පින්වතුනි තිරිසංගත සත්වයෙක් වුණත් අඩමුතරමේ හොඳ ආහාර පාන ටිකක් ලැබෙන්න හරි කුසලයක් තියෙන්නට ඕන. ඒ තරම් උපකාරක ධර්මයක් කුසල්. මිනිසෙක් වෙලා උපන්නොත් මිනිසෙක් වෙලා උපන්නත් අකුසලයක් විපාක ආපු ගමන් පින්වතුනි දුකටමයිපත් වෙන්නේ. ඒක තමයි හැටි ඒ ධර්මතාවයන්ගේ. දැන් අන්න ඒ ධර්මයක් එක්ක ගලපා බලන්න අර මිනිසුන් සතුටු කරනවා කියන එක සම්බන්ධයෙන්. ලෝභ ද්වේෂ මෝහයන්ගෙන් සතුටු කෙරෙව්වොත් පින්වතුනි කුසල් නෙමෙයි අකුසල පැත්තටයි පුද්ගලයව දාලා තියෙන්නේ. එයා ඒ ජීවිතයේදී hina වෙයි. විහිළු කළොත් එහෙම hina වෙයි. උදව් කළොත් hina වෙයි. අකුසල පාක්ෂිකව වුණත් සතුටු වෙයි මේ මොහොතට. හැබැයි අනන්ත ಜಾති සංසාරයක් ඒ මිනිස්යාව දුගතියකට ගෙන යන්න මග හැදුවා පින්වතුනි. සත්පුරුෂ ධර්මයක්ද ඒක? යහපත් ධර්මයක්ද? පුහුදුන් අය හැටියට ඕගලන්ට පේන්නේ පුහුදුන් සත්වයන්ට පේන්නේ නැහැ ඊළඟ ජීවිතේ මොකද්ද වෙන්නේ කියන එක. හැබැයි නොපෙනුණා කියලා ඔබට නොපෙනුණායි කියලා බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා දේශනා කරපු දේවල් බොරු හැම නෙමෙයි. ඒක ලෝකේ සදාතනික සත්‍යයක්. ඒ නිසා මිනිස්යන් සතුටු කරනවා කියනකොට අපි සතුටු කළ යුතු වන්නේ කෙලෙස් පැත්තට බර කරලා නෙමෙයි. පංචකාමයේ හිම එරිලා ඉන්න, පාප ධර්මයන් මෙන් ගැලිලා ඉන්න, ඒ පුද්ගලයාව ගලව ගන්න උත්සාහවත් විය යුතුයි මිසක් තව තවත් ඔහු එහිම ගොඩ එන්න බැරි විදිහට යටගස්සවන එක නෙමෙයි කළ යුතු වෙන්නේ. කලාතුරකින් ලබාගත් මනුෂ්‍ය ජීවිතයක් වෙනුතුන මේ සමස්ත මනුෂ්‍ය සංහතියටම තියෙන්නේ. උත්සාහවත් කර යුතු වන්නේ ඔහුට ඊළඟ ජීවිතය නිවන් දක්වා ගන්න බැරි නම් ඊළඟ ජීවිතේවත් අදුමතරේ මිනිස්සෙක් හරි වෙලා උපදින්න අවශ්‍ය මානසික පසුබිම සකස් කරන එක. දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ එහෙම නැත්නම් නිවන් අවබෝධ කරගන්න පුළුවන් විදිහට හදන්න පුළුවන් නම් වඩා වටිනවා. ඉතින් සත්පුරුෂකම කියලා කියන්නේ මෙලව සතුටු කිරීම විතරක් නෙමෙයි. ඔහුට පරලොව වෙන්නේ මොකක්ද කියලා හරියටම බලන්නට ඕන, තේරුම් අරගන්නට ඕන. ඒක හින්දා අනුන්ට හිත වැඩ පිණිස, අනුන්ට හිතසුව පිණිස පවතින කටයුතු කරනවා කියන්නේ, එහෙම දේවල් කතා කරනවා කියලා කියන්නේ ඒ පුද්ගලයන්ව කෙලෙස් වලට යොමු කරන එක නෙමෙයි. ඔවුන්ව නිකලෙස් මාර්ගයට, ඔවුන්ගේ චිත්තසංතානයන් පිරිසුදු වෙන පැත්තට ඒ ආකාරයෙන් එබඳු දේවල් සිද්ධ කරන එක තමයි යහපත් දේවල් වෙන්නේ. එහෙම කළොත් තමයි ඔහු සත්පුරුෂ ධර්මයක් ඉෂ්ට කළා වෙන්නේ. බෞද්ධ පින්වතුන් හැටියට මේ බණ දහම් අහන ඔබ කුසල අකුසලය කියන එක මොකක්ද කියලා තේරුම් අරගෙන අකුසලයෙන් ඈත් වෙලා කුසල ධර්මයේ යෙදෙන්න ඒ තමයි කළ යුතු දේ වෙන්නේ. අද ඔබට මේ කියන්න සූදානම් වන කතා පුවතත් ඔබට මහත් සංවේගයක් ඇති වෙන කතා පුවතක්, හරිම ධර්ම සංවේගයක් ඇති වෙන කතා පුවතක්. පින් පව් පිළිබඳව දැනුමක් නැතුව යන මේ සමාජයේ අනාගතේ කොතෙන්ටදපත් වෙන්න කියන එක තේරුම් අරගන්නට හරිම අපූර්ව කතා පුවතක්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා
නන්දිය කියලා උපාසක මහත්තයෙක් හරිම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. තුනුරුවන් කෙරෙහි බොහොම ගෞරව ආදරය දක්වන නිතර දන් පැන් පූජා කරන සත්පුරුෂයෙක්. භික්ෂුන් වහන්සේලාට නිරන්තරයෙන් දන් දුන්නා. දුගී මගී යාචකාදීන්ට සංග්‍රහ කළා. නන්දියගේ මාමණ්ඩියට දුවක් හිටියා රේවතී කියලා. රේවතී පවිට්ට සිතිවිලි වලින් පිරිච්ච තැනැත්තියක්. නන්දිය උපාසකගේ අම්මයි තාත්තයි කැමති වුණා රේවතී සහ නන්දිය උපාසකව ආවාහ විවාහ කරලා දෙන්නට. ඉතින් අම්මයි තාත්තයි නිරන්තරයෙන්ම කියනවා රේවතිය මේ ගෙදරට ගෙන්න ගන්නට ඕන කියලා. නන්දිය පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. මොකද නන්දිය දන්නවා රේවතී කියන්නේ මහ පවිටු තැනැත්තියක් කියලා. කොහොම හරි මේ අම්මයි තාත්තයි මොකද කළේ? රේවතියට ගිහිල්ලා කියනවා අපේ පුතා නුඹට කැමති නැත්තේ නුඹ කුසල් කරන්නේ නැති නිසා. ඒ නිසා භික්ෂුන් වහන්සේලාව ගෙදරට වඩම්මලා බොහොම ශ්‍රද්ධාවෙන් දන් දෙන විදිහට ඒ අවශ්‍ය වතාවත් කරලා බොහොම කැපවීමෙන් කටයුතු කරන්න. එතකොට නන්දියව කැමති කරගන්න පුළුවන් කියලා. රේවතියට කිසිම ශ්‍රද්ධාවක් නැතත් නන්දිය සමග විවාහ වන්නට ඕන නිසා සැදැහැති තැනැත්තියක් වගේ රඟපාමින් කටයුතු කරන්න පටන් ගත්තා. හාමුදුරු වැඩියම දන් පිළිගන්නනවා, භාජන සෝදනවා, බොහෝම සැදැහැති කෙනෙක් වගේ දැන් හැසිරෙනවා. අම්මයි තාත්තයි ගිහිල්ලා කියනවා නන්දි උපාසකට පුතේ දැන් බලන්නකෝ රේවතිය කියන දේ අහනවා, කුසල් කරනවා. ඇය මේ නිවසට ගෙන්න ගන්න කියලා. පාර නන්දි උපාසක කියනවා රේවතියට නුඹ කුසල් ධර්මයන් කරමින් ජීවත් වෙනවා නම් නුඹට මේ ගෙදර ඉන්න පුළුවන් කියලා. ඉතින් මේ දෙන්න ආවාහ විවාහ වුණා. හැමදාම නන්දිගේ ගෙදර දන් පූජා කරනවා. රේවතියටත් මේවට සම්බන්ධ වෙන්න වෙනවා. හැබැයි කවදාකවත් පින්වතුනි දන් දුන්නේ නැහැ සතුටින් යුක්තව. අකමැත්තෙන්ම මේ දේවල් කරනවා. දුගී මගී යාචකාදීන්ට නන්දිය කියන නිසා දෙන්න වෙනවා. හැබැයි කිසිම සතුටක් තිබුණේ නැහැ. ටික දවසක් යනකොට මේ නන්දි උපාසකගේ අම්මයි තාත්තයි කලුරිය කළා. දැන් ගෙදර අයිතිකාරිය උනේ රේවතිය. දවසක් දා නන්දි උපාසක වෙළඳාමේ බොහොම දුර ප්‍රදේශයකට ගියා. මේ දාණය කඩ කරන්න නැතුව දෙන්න කියලා ගියා. රේවතිය මොකද කළේ? කාඩි හොදිත් එක්ක දන් දෙනවා. හාමුදුරුවන්ට දන් දීලා හාමුදුරුවෝ වැඩියට පස්සේ අර ඉඳුල් තැන් තැන් වල විසික් කරලා මිනිස්සුන්ට කියනවා මේ බලන්න මේ හාමුදුරුවන්ගේ වැඩ ශ්‍රද්ධාවෙන් අපි මේ දන් දෙනවා මේ ඉඳුල් තැන් තැන් වල විසිරෝලා යනවනේ කිය හාමුදුරුවන්ටත් දොස් කියනවා. අර අසරණ මිනිස්සයන්ට දීපු දුගී මගී යාචකාදීන්ට දීපු දානයත් විනාශ කරලා දැම්මා. හරියට ඒක දුන්නේ නැහැ. ඉතින් නන්දි උපාසක ගෙදර ආවට පස්සේ මේක දැනගෙන බොහොම කලකිරලා මේ පවිතු තැනැත්තියව ගෙදරින් එලවලා දැම්මා. හැබැයි ඉතින් ආපහු කොහොම හරි යාළුවන්ටත් කතා කරලා කොහොම හරි හිත හදවලා නැවතත් ගෙදරට ආවා. පින්වත්නි නන්දි උපාසක හරි අපූර්ව පින්කමක් සිද්ධ කළා. කාමර 4ක් එක්ක ශාලාවක් හදලා ඒ කොට්ට පැදුරු ඒ හැම දෙයක්ම තැන්පත් කරලා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කළා. මේ කුසලයේ කොච්චර බලවන්ත වුණාද කියනවා නම් පින්වත්නි නන්දිය මෙලොව ජීවත් වෙලා ඉන්න කාලෙම දෙව්ලොව නන්දිය වෙනුවෙන් මහත් වූ දිව්‍ය විමානයක් නිර්මාණය වුණා. ටික කලක් ගත වෙලා ගිහිලා නන්දිය කලුරිය කළා. දැන් රේවතිය තමයි ගෙදර අයිතිකාරිය. අර දානය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මා. දුන්න දන් වැට නැති කරලා දැම්මා. වික්ෂුන් වහන්සේලාට නිරන්තරයෙන් නිନ୍ଦා අපහාස කළා. දුගී මගී යාචකාදියෙකුට කිසි දෙයක් දුන්නේ නැහැ. පින්වත්නි රේවතිය මැරෙන්නත් කලින් රේවතියව නිරේට ඇදගෙන ගියා. එකපාරම නිරේට හෙලන්නේ නැතුව සුගතියට එක්කගෙන ගියා. දෙව්ලොවට එක්කගෙන ගියා. දෙව්ලොවට යනකොට දකිනවා ඊ타ත්ම බබලන රන්වන් දිව්‍ය විමානයක්. රේවතිය අහනවා සුවඳ හමන හාත්පස බබලන මේ රන් විමානය කාගේද කියලා. එතකොට කියනවා යමපල්ලන් මේ නන්දිය දිව්‍ය පුත්‍රයාගේ කියලා. රේවතිය කියන මට අපායට යන්න ඕනේ නැහැ. නන්දිය මගේ ස්වාමියා. නන්දියට අයිති හැම දෙයක්ම මටත් අයිති. ඒ නිසා මං හරි කැමතියි අනේ අර මාලිගාවට යන්න. මාව ඒ මාලිගාවට ඇරලවන්න කියලා. යමපල්ලන් කියනවා පාපකාරී තැනැත්තිය. නුඹට සුදුසු තැන එතන නෙමෙයි. නුඹ හිතින් කයින් වචනෙන් බොහෝ අකුසල් කරා. නුඹට සුදුසු තැනට නුඹ එක්කගෙන යනවා කියලා සංසවක නිරයට ඇදගෙන ගියා. සංසවක නිරයට සමීප වෙනකොට රේවතිය අහනවා ඉවස ගන්න බැරි මල මුත්‍ර ගඳක් එනවා. මහා දුක් අඳවන ඇහෙනවා. මේ කොහාටද මාව ඇදගෙන යන්න කියලා. එතකොට කියනවා බොහෝ කාලයක් මුළුල්ලේ නුඹ යම් නිරයක පැසෙනවා නම්
ඒ සංසවක නිරයයි මේ. පින්වත්නි, නිරයට හෙලන්න කලින් රේවතිය කියනවා අනේ මාව මනුෂ්‍ය ලෝකෙට එකගෙන යන්න. මම බොහෝ කුසල් කරනවා. සිල්වන්ත ගුණවන්ත මහා සංඝරත්නයට දන් පූජා කරනවා. දුගී මගී යාචකාදීන් කියන දේ මං හොඳට අහනවා. ඔවුන්ට සංග්‍රහ කරනවා. මං සිල් ආරක්ෂා කරනවා. ගුණ ධර්මයන් පූර්ණය කරනවා. මාව එකගෙන යන්න කියලා. මෙහෙම කියද්දි ප්‍රේවතියව සංසවකනන් නිරයට හෙළුවාය කියලා කතා පොත සඳහන් වෙන්නේ. පින්වත්නි, මිනිස්යන් වශයෙන් උපන්න ඔබ අකුසල ධර්මයන්ගෙන් ජීවත් වුණොත් ඔබේ ජීවිතයත් විනාශයි. මේ සමාජයේ අකුසල ධර්මයන්ටම නැඹුරු වෙලා හිටියොත් සමාජයත් විනාශයි. ඔබත් මේ සමාජයත් බේරාගෙන යන්නට ඔබ අප කවුරුත් වගකීමෙන් කටයුතු කරන්නට ඕන. ඔබේ මිනිස් බව මතකයේ තබා ගන්න. මිනිසත්කම හොඳින් සිහියේ තබා ගන්න. බාල ධර්මයන් දුරින් මුදුරු කරන්න. කුසල ධර්මයන් යුක්තව ජීවත් වෙන්න. දෙලොවත් යහපත් වේවි. නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්න අප්‍රමාදීව කටයුතු කරගන්න. ඔබට නිවනින් සැනසෙන්නටත් පුළුවන්කම ලැබේවි. ඒ සඳහා උත්සාහවත් වන්නට කියලා සිහිපත් කරමින් අද මෙහි පුණ්‍යානුමෝදනාව අපි සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ධර්මදේශනාව ඔබ වෙත අසන්නට සැලැස්වීම සඳහා දායකත්වයෙන් කටයුතු කරනවා විදුරංගා වයිසුන්දර මහත්මිය විසින්. විශේෂයෙන් අරමුණු වශයෙන් ඇති කර ගන්නවා දීප්ති විජේකෝන් හා කිසා ලියනගේ යන අයගේ උපන් දිනයට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමත්, ඒ වගේම දීප්ති රුචිනි දෙවට ගෙදර මහත්මියට නිරෝගී භාවය ප්‍රාර්ථනා කිරීමත් අපේක්ෂා වශයෙන් ඇති කරගෙන තියෙනවා. කල්පනා කරගන්න මේ රැස් කරගන්න උදාාරතර කුසලානිසංස ධර්මයන් ලෝසසුන් සුරකින ඔබ අප සුරකින දෙවියෝ අනුමෝදන් වෙත්වා. ඒ වගේ මිය පරලොව ගිය මෙලොව පරලෝකගත වර්ග පරම්පරා අනුයාත සියලුම ඥාති හිතයිශීනොත් මේ පින් අනුමෝදන් වෙත්වා. දුකින් මිදී සුවපත් වී නිවනින් සැනසෙත්වා. ඒ වගේම ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙන පින්වත් සෑම සියලු දෙනාටම සඳහන් කළ හැමතෙමත් පවුලේ සියලු දෙනාටත් ඥාති හිතයිශීන්ටත් සද්ධර්මයේ ශ්‍රවණය කළ ඔබටත් තුනුරුවන්ගේ සරණින් දෙවියන්ගේ දෙව් රැකවරණින් මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා. යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. ලෞතුරු නිර්වාණ ශාන්තියෙන් සැනසෙන්නට මේ පින් හේතු වාසනා පාරමී වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.